එතකොට අද දවසේ කරන්න තියෙන්නේ මේ 9 වෙනි පාඩම භාග කියන පාඩම. හරි. එතකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කරුණු සත්‍ය භාග, ඒකක භාග, තුල්්‍ය භාග හඳුනා ගන්න. භාග ಜಾති තුනක් හඳුනා ගන්න. සත්‍ය භාග කියන්නේ මොකක්ද? ඒකක භාග කියන්නේ මොනවද? තුල්්‍ය භාග කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න. හරි. ඊට පස්සේ භාග සංසන්දනය කරනවා. සංසන්දනය කියන්නේ එක්කිනෙකුට වඩා තව කෙනෙක් විශාලද කුඩාද කියලා බලනවා. නැත්නම් ඒ දෙන්නම එක සමානද? එහෙම බලනවා. ඊට පස්සේ භාග එකතු කිරීම කියන කොටස කතා කරනවා මේකෙදි. හරි? එකතු කිරීමයි ඊට පස්සේ භාග අඩු කිරීමයි. හරි? ඒතර බොහෝ දුරට මේක දවස් 3ක පාඩමක් වෙන්න පුළුවන්. ඒකට අද භාග හඳුනා ගැනීම කරමු. එහෙම භාග සංසන්දනය ඊට පස්සේ භාග එකතු කිරීම අඩු කිරීම සමහර විට දවස් 3කින් කරන්න පුළුවන් වෙයි. හරි? එතකොට අපි මේකේ අද කතා කරන්නේ මේ ඒකක භාග, සත්‍ය භාග, තුල්්‍ය භාග කියන්නේ මොනවද? හරි? ඒතර අපි මුලින්ම කතා කරොත් මේ භාගයක් හැදෙන්නේ මේ බලන්න රූප සටහන් වලින් ඔයගලන්ට දීලා තියෙනවා මේවා පාවිච්චි කරන්න. හරි. එතකොට මේක බෙදන්න ඕනේ සමාන කොටස් වලට. මොනවා හරි එකක් අරගෙන. හරි. මම ඔයගලන්ට වෙන උදාහරණයක් පෙන්නන්නම්. මොනවා හරි එකක් අරගෙන අපි එයාව බෙදනවා සමාන කොටස් වලට. හරි? මේ විදිහට. දැන් මම මේ නිල් පාටින් අරන් තින්නේ මේ සම්පූර්ණ කොටුවම තමයි මේ අරන් තින්නේ. හරි? එයාව මම බෙදලා තිනවා සමාන කොටස් වලට. පල්ලෙහා රූපෙ මේ එයාම තමයි ඉන්නේ. පේනවනේ? එයාම ඉන්නේ එයාම සමාන කොටස් වලට බෙදුවා. දැන් මේක මට මෙන්න මෙහෙම බෙදන්න බෑ. හරි? මෙහෙම එකක් දිගට බෙදුවා. හරි? එකක් ලොකුවට. දැන් මේ කෑලි මම පහකට බෙදලා තිනවනේ. මට ඉතින් කෑලි පහකට මෙහෙම බෙදන්න පුළුවන් මේක. හරි? මම මේකම ගන්නම් පොඩ්ඩක් උඩට. මට කෑලි පහකට මෙයා මෙන්න මේ විදිහේ. ඔය ප්‍රමාණයම මම මෙන්න මේ විදිහට බෙදනවා. හරි? මම බලන්න බෙදන විදිහ. බලන්න කොටස් පහකට මම බෙදලා තියෙනවා. සමාන ඒවා තියෙනවා, සමාන නැති ඒවා තියෙනවා. බලන්න මේකෙත් ඔන්න මම මෙයාව කොටස් පහකට බෙදලා තියෙනවා. ඒකට ඔය පල්ලෙහා තියෙන එකයි පල්ලෙහා තියෙන දැන් බෙදුව එකයි අතර වෙනස තමයි එයාව සමාන කොටවල වලට සමාන කොටස් වලට නෙමෙයි බෙදලා තියෙන්නේ. ඒත් භාගයක් තියෙනවා නම් එතන තියෙන්න ඕනේ සමාන කොටවල වලට බෙදලා තියෙන්න ඕනේ භාගයක් අපි නිර්වචනය කරනවා. නිර්වචනය කරනවා කියන්නේ හඳුන්වනවා. හරි? මෙතන තියෙන්නේ ඔන්න කොටවල් පහකට. දැන් දෙකේම තියෙන්නේ කොටවල් පහකටනේ. මෙන්න මේකේ තියෙන විශේෂත්වය මේ මම ගන්න මේ මෙන්න මේකේ දෙවෙනි පළවෙනි රූපේ නෙමෙයි දෙවෙනි රූපේ තියෙන විශේෂත්වය සියලුම කොටස් එක සමානයි. හරි. එතකොට මේ මොකක් හරි ඒකකයක් එකක් අරගෙන එයාව සමාන කොටස් වලට බෙදුවට පස්සේ එතනින් ලැබෙනවා අපිට මේ භාග ලැබෙනවා. හරි. දැන් මම මෙන්න මේකේ ඔන්නෝම බලන්න. දැන් මම මේකේ ප්‍රශ්නයක් අහුවා. හරි. මේ තියෙන්නේ අර උඩ රූපයම වෙනත් විදිහකට තියෙනවා. හරි. උඩ රූපයම තියෙන වෙනත් විදිහකට. මේකේ අඳුරු කර ඇති ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් අන්න ඒ වගේව තමයි ඔක භාග පාඩමේදී ඔයගොල්ලන්ට මේකෙදි කතා කරන්න. හරි. අඳුරු කර ඇති ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් ඔක්කොම තියෙනවා පොටු 1යි 2යි 3යි 4යි 5යි. 5න් දෙකක් අඳුරු කරලා. හරි. ඕක ලියන්න ඕනේ අපි භාග ඇසුර. ඒකට භාගයක් අපි හදාගන්නේ ඒකකයක් නැත්නම් එකක් අරගෙන එය සමාන කොටස් වලට බෙදීමෙන් භාග හදාගන්න පුළුවන්. හරි. මාතෘකාව ලියා ගන්න. භාග කියලා ලියා ගන්න මාතෘකාව පාඩමේ අංක දිනේ දාලා ලියා ගන්න. දිනේ දාන්න. දිනේ දාලා සටහන් ලියමු. මේකේ භාගය කියන්නේ ඒක දෙකක් භාග කියන්නේ භාග සංඛ්‍යාවල්. හරි. එතකොට මේ භාගය කියන්නේ හරි අඩක් කියන එකට තමයි භාගය කියන්නේ. හරි. එතකොට මේකේ ඔයගොල්ලෝ හරේ ලවය ගැන හඳුනා ගන්න ඕනේ. හරේ ලවය කියන්නේ මොකද්ද? භාගයට කොටස් දෙකක් තියෙනවා. එකක් හරය, එකක් ලවය කියන කෙනා. ඒත් හරේ ලවය කොහෙද ලියන්නේ කියලා ඒව හඳුනා ගන්න ඕනේ. හරි. අපි ඊට කලින් බලමු මේකේ භාග කියන්නේ මොකද්ද කියන්නේ. හරි. කියන්නේ සම්පූර්ණ එකක් හෝ
සම්පූර්ණ එකක් හෝ සම්පූර්ණ එකක් හෝ ඒකකයක් සම්පූර්ණ එකක් හෝ ඒකකයක් සමාන කොටස් වලට බෙදීමෙන් සමාන කොටස් වලට බෙදීමෙන් සම්පූර්ණ එකක් නැතහොත් නැත්නම් සම්පූර්ණ එකක් හෙවත් ඒකකයක් සමාන කොටස් වලට බෙදීමෙන් සමාන කොටස් වලට බෙදීමෙන් භාග සකසාගත හැක භාග සකසාගත හැක භාග සකසාගත හැක හරි එතකොට මේකේ මේ රූප සටහන් කීපයක් එනවා හරි බලමු එතකොට භාගයකට තියෙනවා මේ මම එකේ හරයයි ලවයයි කියලා කොටස් දෙකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් බලමු මේකේ රූප සටහන් කීපයක් ඇඳලා බලමු මෙහෙම මේ භාගයක් අපි ලියන්න යන්නේ මේක සම්පූර්ණ එකක් හරි මේක බලා ඉන්න එතන මේක අඳිනකොට ඕගොල්ලෝ මේ මම එක සටහන දෙන්නම් මෙහෙම හරි සම්පූර්ණ එකක් මෙතන එක සමාන කොටවල් ටිකක් ගන්නවා හරි ගන්නත් මේ වගේ රූප සටහන් ටිකක් ඇඳ ගන්න වෙනවා එක සමාන වෙන්න ඕනේ මම ඒවට දිග කොච්චර කොටු ප්‍රමාණයක් ගන්න ඕනද කියලා කියන්නම් මෙතන කතා කරලා ඉවරනාට පස්සේ හරි මේකේ බලන්න මම මේවා එකින් එක අඳුරු කරනවා හරි මේකේ මේ අඳුරු කරලා නැහැ ඒගොල්ලෝ අඳුරු කරන්නේ නැතුව තියෙනවා මෙතන පිළිවෙලටම අවශ්‍ය නැහැ හරි හරි එතන මේක බෙදලා තියෙන්නේ මෙතන පළවෙනි රූප සටහන බැලුවොත් එතන තියෙන්නේ මෙන්න මේ රූප සටහන බලමු එහෙම මේ රූප සටහනෙන් නිරූපණය වෙනවා 1 කියන සංඛ්‍යාව හරි අඳුරු කර ඇති ප්‍රමාණය 1යි හරි ඒක කොටුවනේ අඳුරු කරලා තියෙන්නේ එතනට මම ඉලක්කමක් දානවා 1යි හරි බලමු ඊළඟට බලාගෙන ඉන්න මේක ඔයගලන්ට මම අඳින්න දෙන්න හරි එතනට 1යි මේ අඳුරු කර ඇති කොටස හරි මම මෙහෙම ලියන්න මේක අඳුරු කර ඇති කොටස මෙතන එකයිනේ අඳුරු කරලා තියෙන්නේ එක කොටුවයි අඳුරු කරලා හරි මේවත් මම ලියනවා මෙහෙම පල්ලෙහාට ගන්නවා බලමු මේව වෙනස් කරනවා හරි මෙතන අඳුරු කරලා තියෙනවා සමාන කොටවල වලට බෙදලා තියෙන්නේ මෙන්න මෙයාව පොඩි වෙනසකට කරනවා මෙතන අඳුරු කරලා තියෙනවා මේ තැන් වලට මම බලන්න මේවට 1යි කියලා මට කියන්න බෑ මේක තැනකට හරි මේ පළවෙනි ස්ථානයේ අඳුරු කරලා තියෙනවා 1යි දෙවෙනි ස්ථානයෙන් එනකොට 5කින් 4යි හරි 5කින් 3යි 5කින් 3යි මෙතන
මෙතනට එනකොට 5කින් 1යි. මෙතන 5කින් 2යි. හරි. එහෙනම් මේ වань මේ අඳුරු කර ඇති ප්‍රමාණ තමයි මම ඉස්සරහින් ලියන්නේ. අඳුරු කර ඇති ප්‍රමාණ ලියලා තියෙනවා. එතකොට මම සම්පූර්ණ ගොඩවල් ගාන අරගෙන එයාව යටින් ලියලා අඳුරු කර ඇති ප්‍රමාණය නැහලා තියෙන්නේ. එයාව ලිව්වා උඩින්. ඉරක් ගහලා උඩින් ලිව්වා. මොන්න එතකොට තමයි ওই භාගයක් නිර්මාණය වුනේ. හරි. එතකොට මෙහෙම රූප සටහනක් ඇඳගමු. මේක අඳිනකොට මම ඔයගලන්ට කියන්නම් මෙතන මේ ගන්න ඕන ප්‍රමාණ. හරි. ඔයගලා මේ රූප සටහනේ ගන්නකොට මෙතන හරි මම මේ පෙන්නන කොටස මම පෙන්නන්නම් දැන්. මේකේ ඔයගොල්ලෝ ගන්න මෙන්න මේ අතට දික් අතට කොටු ගන්න මේක පහකට බෙදන්න ඕනේ. ඔයගොල්ලෝ පොතේ කොටු 10ක් ගන්න. මේ පැත්තට කොටු 10ක්. තියෙනවනේ ඔයගොල්ලන්ට. පල්ලෙහාට කොටු දෙකක් ගන්න. හරි. එයක් අරන් ඉස්සරහින් ඉඳ තියන්න. ලියන්න එපා මේවා. මේ මම ලියලා තියෙනවා ලියන්න එපා මේවා. මේ රූප සටහන් ඇඳ ගන්න හතරක් මේ අඳුරු කරනකොට ඔයගොල්ලෝ මේ සම්පූර්ණයෙන් අඳුරු කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙහෙම ආයිරි ගහලා අඳුරු කරගන්න. නැත්නම් සම්පූර්ණම පාට පැන්සල් අරන් අඳුරු කරන්න යන්න එපා දැන්. හරි. ඒ වගේ මේ පැත්තට දික් අතට කොටු 10යි පල්ලෙහාට කොටු 2 බැගින් අරගෙන පල්ලෙහාට මේ විදිහට මම අඳුරු කරලා තියෙන විදිහට මේ මම රූප සටහන් හතරක් ඇඳලා තියෙනවා. හතරක් ඇඳගෙන ඉස්සරහින් ඉඳ තියන්න පුළුවන්. ඉස්සරහෙන් ඉඩ තියන්න සාමාන්‍යයෙන් දැන් මේක ඇඳලා කොටු දෙකක් පල්ලෙහාට ඇඳලානේ. තව කොටු දෙකක් විතර ඉඩ තියන්න. මෙතනටත් කොටු දෙකක් තියලා ආයි තව කොටු දෙකක් දාලා ඇඳගන්න. හරි. සටහන් කරගන්න. දැන් මම මේකේ ලියලා තියෙන අඳුරු කර ඇති ගුණ. මෙහෙම ලිව්වහම මේක එච්චර තේරුමක් නැහැ. මේ මොකක්ද මේ ලියලා තියෙන්නේ කියලා. දැන් හොයාගන්න බෑ 5න් 3යි. එතකොට මෙයා මේ විස්තර කරන්න ඕනේ. තව කෙනෙකුට ලියන්න පුළුවන් මේ රූපෙම ඉස්සරහා. තව කෙනෙක් ලියයි මෙහෙම. ඒකත් හරි. මෙහෙම ලියන්න පුළුවන්. ඒතර මේ ලියලා තියෙන්නේ මේ 5න් 2යි කියලා ලිව්වොත් මේ අඳුරු කර නැති ප්‍රමාණය. ඒතර භාගයක් ලියනකොට මේ අහන්නේ මොකද්ද කියන එකත් තේරුම් ගන්න. මේ අඳුරු කර නැති. හරි. ඇති ප්‍රමාණය කියනකොට ඒකේ තව පැත්තකුත් තියෙනවා. පැති දෙකක් තියෙනවා. හරි. මෙතනට අඳුරු කර නැති කොටස. හරි. එතකොට මේ රූප සටහනේ දැන් මේ වචන දෙක නැති වුණොත් සුක්තක් ගැටලුව. මේක භාගයක් ලෙස ලියන්න කිව්වොත් මොකද්ද මම භාගයක් ලෙස ලියන්නේ? අහන්න ඕනේ ප්‍රශ්නේ. අඳුරු කර ඇති ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න කිව්වොත් හරි මම ලියන ඔය විදිහට. අඳුරු කර නැති ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න කිව්වොත් ලියන්න. එතකොට විභාගෙදී කල්පනාවෙන් ඉන්න ඕනේ මේ අහන්නේ මොකද්ද කියලා. සමහර වෙලාවට අහනවා අඳුරු කර දැන් හැමදාම ලියන්නේ අඳුරු කරලා තියෙන කොටස තමයි හැමදාම භාගය. රූප සටහන දැක්ක ගමන් ලියනවා හරි භාග නේද කියලා බැලුවට අග්ගාලා උත්තර ලියුවා 5න් 2යි. 5න් 2යිද 5න් 3යිද මොකක් හරි ලියනවා. බලනකොට අහලා තියෙන ප්‍රශ්නය අහලා තියෙන්නේ අඳුරු කර ඇති නෙමෙයි අහලා තියෙන්නේ අඳුරු කර නැති කොටස කීයද කියලා තමයි සමහර ප්‍රශ්න අහන්නේ. ඒ නිසා අපි ප්‍රශ්නෙකට උත්තරයක් ලියනවා සෑම ප්‍රශ්නෙක සෑම ගානක. හරියට නිවැරදිව බලන්න ඕනේ. අපි දන්න දේවල් වෙන්න පුළුවන්. ඒ වුණාට අහලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් අරන් ලියන්න. එතකොට මේකේ මට ලියන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. හරි. මම මෙතන මම විස්තර කරලා තියෙන්නේ අඳුරු කර ඇති කොටස විතරයි. හරි. ඒක සමහර ප්‍රශ්න වල අහන්න පුළුවන් අඳුරු කර නැති කොටස කීයද කියලා. ඒ වගේ මෙන්න මේ තුන්වෙනි රූපය වොත් අඳුරු කර නැති කොටස 5න් එකක් අඳුරු කරලා තියෙනවා නම් 5න් 4ක් අඳුරු කරලා නැහැ. අන්තිම රූපේ 5න් 2යි අඳුරු කරලා තියෙන්නේ. එතකොට 5න් 3ක් අඳුරු කරලා නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න මාරු කරලා අහන්නත් පුළුවන්. හරි. එතකොට සැලකිලිමත් වෙලා උත්තර ලියන්න. හරි. එතකොට මේ දැන් භාගයක් ලිව්වනේ. මේ භාගයක තියෙනවා කොටස් දෙකක්. මම මෙන්න මේ භාගය ගත්තා. හරි. භාගයක් මේ මම දැන් හඳුන්වන්න යන්නේ. හරි. භාගයක් හැදෙන හැටි කිව්වා. හරි. භාගයක තියෙන කොටස් දෙක හඳුනා ගැනීමක් කරන්න. හරි. එතකොට මෙතෙන්දී මෙන්න මේ උඩ තියෙන ඉලක්කමට ඔයාලා දැන්ට දන්නවා. හරි. මේ උඩ තියෙන ඉලක්කමට කියනවා ලවය කියලා. යට තියෙන ඉලක්කමට හරය කියලා. හරි. එතකොට මේ ඉලක්කම් දෙක මාරු වෙන්න බෑ. උඩට හරය කියන්න බෑ. එතකොට මේක ඔයගොල්ලෝ පොඩි සමහර වෙලාවට ශිෂ්‍යත්වයේදී ඉගෙන ගන්න නැති හරක පිට ළමයා. මේ සාමාන්‍යයෙන් හරක පිට ළමයා යනවා මිසක් ළමයා පිට හරකා යන්නේ නැහැ නේ. ගියොත් යන්නේ නැහැ කොහොමද? ගියොත් හරකගේ පිට උඩනේ යන්නේ. එතකොට මේ භාග වලට අපි නිකන් මතක තියාගන්න. හරය ලවය මතක තියාගන්න. ඔය පාවිච්චි කරන වචන දෙකක් තමයි හරකා සහ ළමයා කියන්නේ. හරි.
එතකොට හරක නම් පටන් ගන්න 6න් අපි ගමු මේක මේ විදිහට. මේ වගේ ඒවා ගණිතයේදී තියෙනවා. හරි. ඒ වගේ එක එක අපිට මතක තියාගන්න ලේසි වෙන්න තියෙන වචන සාමාන්‍ය පරිසරයෙන් ගන්න පුළුවන් උදාහරණ තියෙනවා. මේක මම කිව්වොත් මෙතනට මෙයාට දානවා මෙයාට හරක කියන්නේ හරය. අන්න එහෙම මතක තියාගන්න ඕන. මාරු කරගන්න බෑ. හරය. දැන් ඔයගොල්ලෝ අහනවා හරේ අගය කුමක්ද? එතකොට හරේ ලවය වෙන් කරලා හඳුනා ගන්න. මෙයාට හරක කියන එකෙන් 6න්ෙන් තමයි ඔන්න හරක. හරක කියලා ලිව්වොත් මේක හරය. හරි. හරය. උඩට ළමයා. උඩට ළමයා කිව්වොත් මේකට ලවය. හරි. ලවය. හරි. මෙන්න මේ වචන දෙක මතක තියාගන්න ඕනේ. එතකොට මේ දෙක මාරු වෙන්නේ නැහැ. කවදාකවත් හරය සහ ලවය මාරු වෙන්නේ නැහැ. හරය හැමදාම යට, ලවය හැමදාම හරයෙන් උඩ ඉන්නේ. හරි? ඒතර මේ භාගයක් හිඳින්වීම. හරි? ඊට පස්සේ පල්ලෙහාන් ලියන්න. භාගයක ඇති කොටස් දෙක හඳුනා ගැනීම අනුමාතුකාවක් විදිහට ලියන්න. භාගයක ඇති කොටස් දෙක හඳුනා ගැනීම. කොටස් දෙකක් තියෙනවා. තව ඉස්සරහට තියෙනවා මේකේ. තව ඉස්සරහට මෙන්න මේ වගේ ඉලක්කමක් දාන්න පුළුවන්. ඊට වඩා ප්‍රධානම දේ තමයි මේක. හරය සහ ලවය. ඒතර ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න වල අනිවාර්යෙන් එනවා මෙම භාගයේ හරය කීයද කියලා අහනවා. නැත්නම් හරය 5 වන භාගයක් ලියා දක්වන්න. හරය 7 වන භාගයක් ලියා දක්වන්න. එතකොට හරයට 7 දාලා ඉන්න භාගයක් හදාගන්න. හරි. එන්න සටහන් කරගන්න එක. අන්න තව එකත් එක්ක මම උදාහරණ ටිකක් පෙන්නන්නම්. හරි. මේ විභාග ප්‍රශ්නයක අහන්න පුළුවන් දේවල් ටික අහන්න. ලියා ගන්න ඕම හරේ ලවය දාලා ලියා ගන්න. දාලා ඊතල දාලා ඒව සටහන් කරගන්න. ඔයගොල්ලෝ විභාග ප්‍රශ්නයක අහනවා මෙන්න මේ විදිහේ මම ප්‍රශ්නෙත් දානවා. හරි. හරය. නැත්නම් හරි. අපි ඉස්සරහට කතා කරමු. ඒ කොටස ඉස්සරහට කතා කරමු. මේකේ තව භාග කීපයක නම් වගේක් තියෙනවා. නම් තුනක් තියෙනවා. ඒ නම් තුන හඳුනාගෙන අපි සාමාන්‍ය භාගයක් ලියනවා. සාමාන්‍ය භාග කියලා. නියම භාග කියලා කොටසක් තියෙනවා. සාමාන්‍ය භාගයක් ලියනකොට හැමතිස්සෙම ලවයට දාන්නේ කුඩා ඉලක්කම. සාමාන්‍යයෙන් භාගයක. උට ලවේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න කොටස් වල මේ දක්වා ඉන්නේ ලවේ යගේ හැමතිස්සෙම යට ඉලක්කමට වඩා පොඩි. දැන් මම මෙතනට 8 දැම්මොත් උඩට දාන්නේ අනිවාර්යයෙන්ම 8ට වඩා අඩු ඉලක්කමක් විතරමයි. මට 8 කියන ඉලක්කම අපි මෙතන පාවිච්චි කරන්නේ එක්ක 7 නැත්නම් 6 5 4 දාන්න පුළුවන් 3 දාන්න පුළුවන් 2 1 ඔන්න ඔය ඉලක්කම් තමයි අපි මෙතනට භාගයක් ලියනකොට දාන්න. හරි. මේක ලිව්වට පස්සේ අපි ලියමු. අපි ඉගෙන ගන්නවා භාග වර්ග 3ක්. ඒ නම් 3ක් තියෙනවා. ඒකක භාග, නියම භාග. ඊට පස්සේ මෙතන ඉගෙන ගන්නවා නියම භාග නැත්නම් තත්ත්ව භාග. ඊට පස්සේ තුල්්‍ය භාග කියලා කොටස් 3කින් ඉගෙන ගන්නවා. හරි. තව තියෙනවා. ඔයගලන්ට මෙච්චරයි තියෙන්නේ ඉගෙන ගන්න. හරි. තව භාග වර්ග තියෙනවා. ඒවා මේ වසරේදී ඉගෙන ගන්නෙ නෑ. හරි. පළවෙනි මාතෘකාව ලියන්නේ නම් අනුමාතෘකාව ඒකක භාග. ඒකක භාග. ඒකක භාග. ඒක යටතේ ලියමු. ඒකක භාග හඳුනා ගන්න යන්නේ. හරි. තන තියෙනවා ඔයගොල්ලන්ට අභ්‍යාස පොතක් පෙළ ගන්න ඕනේ. ඔයගොල්ලෝ බලන්නේ මම කියන දේවලුත් බලන්නේ මේවෙන් පෙළලා බලන්න. හරි. ඒක යටතේ ලියා ගන්න. ලවයේ අගය ලවේ අගය
ලවේ අගය එකවන භාග සංඛ්‍යා ඒකක භාග වේ. ලවේ අගය එකවන භාග සංඛ්‍යා ඒකක භාග වේ. තාමත් පහසු සරල මතක තියාගන්න පුළුවන් දෙයක්. සරලව මතක තියාගන්න පුළුවන් දෙයක්. ලවේ අගය එකයි. කියන්නේ මෙතන මම උදාහරණ ලියන්න ඕන්න මම උදාහරණ 6ක් ලියන්න ඉඩ තියාගෙන තියෙනවා. මේ ලවය මම මේ ලවයට මේ දාන්නේ. ලවයට හැමතිස්සෙම එන්නේ එකයි. ලවය එකයි මෙන්න එක එකේ දාගත්තා. මේ උදාහරණ ලියන්නේ මම. ලවය එක වෙනවා නම් එයාට එකක භාගය. හැබැයි මේක තාම භාගයක් වෙලා නැහැ. හරි. මම මෙතන දානවා 2. මට කැමති ඉලක්කමක් දාන්න පුළුවන්. 5. මම දානවා 10. 25. කැමති ඒවා දාන්න පුළුවන්. 8. මම මෙතන දානවා. උනම් 100 උනත් දාන්න පුළුවන් මෙතන. හරි. උදාහරණ මේ ලියන්න. හරි. 37. ඔන්න ඒකක භාග සඳහා උදාහරණ කීපයක් ලියුවා. එතකොට මේකේ තියෙන්න ඕන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ භාගයක් ලියන්න. ඒ භාගය ලිව්වොත් ඒකේ හරයට දාන්න පුළුවන් ඕනෑම ඉලක්කම ලවය එක වෙනවා නම්. ලවය එක වුණොත් ඒ භාග වලට කියනවා ඒකක භාග. හරි. හරි. ලියා ගන්න. උදාහරණ ලියා ගන්න. මේ දාලා තියෙන උදාහරණ ලියන්න. 2 1 5 1 10 1 25 1 8 1 37 1 උදාහරණ ටික ලියා ගන්න. මේ දේවල් මතක තියාගන්න හැමතිස්සෙම ඉරෙන් උඩ ඉන්නේ ලවය නම හරි යට ඉන්නේ හරය කියන එක මතක තියාගන්න ඕනේ අනිවාර්යයි මේ දේවල්. ඒතර මෙතන මම විස්තර කරේ ලවය එකවන භාග ඒකක භාග කියලා තමයි හැඳින්වන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව ලියා ගන්න. අපි ලියනවා තත්ත්‍ය භාග කියලා. හරි. තත්ත්‍ය භාග. ඊළඟ මාතෘකාව ලියා ගන්න තත්ත්‍ය භාග. මේ මාතෘකාව ගමු. ඉතින්නේ තත්ත්ව භාගයක් කියන්නේ අපි සාමාන්‍ය භාගයකට සාමාන්‍ය භාගයක් තියෙන්න ඕන විදිය තමයි තත්ත්ව භාග කියලා කියන්නේ. හරි. එතන මෙයාට කියනවා නියම භාග කියලාත් අපි කියනවා. හරි. වරහන් ඇතුළේ ලියා ගන්න. මෙතන මේ තත්ත්ව භාග කියන තැන වරහන් ඇතුළේ නියම භාග කියලාත් ලියා ගන්න. නියම මාතෘකා මේක දෙකම ලියා ගන්න. නියම භාග. සත්‍ය භාග නැත්නම් නියම භාග. හරි. එතන මේ අර සාමාන්‍ය භාගයක් ලියනකොට මෙන්න මේවා තමයි සාමාන්‍ය භාග. මේ විදිහට තමයි භාගයක් ලියවෙන්නේ. හරි. දැන් මම කරුණක් කිව්වා භාගයක් ලියනකොට මෙතනට මේ සාමාන්‍ය භාගය මම හරයන් ටිකක් නිකන් දාගෙන යනවා. හරි. මෙතනට 8 හරි මෙතනට 3 7 25 50 9 ତර මේක නියම භාගයක් වෙන්න නම් මේ යට තියෙන ඉලක්කම නැත්නම් හරයේ ඉලක්කමට වඩා අනිවාර්යයෙන්ම ලවයේ තියෙන ඉලක්කම ලව ඉලක්කම අඩු වෙනවා. මෙතනට දාන්න ඕනේ නම් 8ට වඩා අඩු ඉලක්කම. මම දානවා 5. 3ට වඩා අඩු ඉලක්කමක් දැම්මොත් මම 3ට වඩා අඩු ඉලක්කම් තියෙන 1 තියෙනවා 2 තියෙනවා මම මෙතනින් 2 ඉලක්කම දානවා. මෙතනට දානවා 3 25ට අඩු ඕන තරම් ඉලක්කම් තියෙනවනේ. හරි. බිංදුව දාන්න බෑ. බිංදුව හැර හරි. බිංදුව දාන්න එපා. බිංදුව දැම්මොත් අර්ථයක් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතනට මම දානවා කැමති ඉලක්කම මම දානවා 6 මෙතනට 27 37 මෙතනට 9ට වඩා අඩු ඉලක්කමක් මම යොදනවා 9ට වඩා අඩු ඉලක්කමක් අරගෙන 4 හරි ඔන්න දැන් හරි එහෙනම් මෙන්න මේවට තමයි නියම භාග නැත්තම් තත්ත්ව භාග කියන්නේ. ඒතකොට විස්තරයක් දෙන්නම් මෙහෙම ලියන්න.
හරයේ අගයට වඩා හරයේ අගයට වඩා හරය තියෙන්නේ මෙන්න මේ තියෙන ඔන්න රතු පාටින් මන් දාලා තින්නේ හරය හරයේ අගයට වඩා උදාහරණ ලියන්න එපා මං කිව්වට පස්සේ ලියන්න දැම්ම ලියන්න එපා මං දුන්නේ නැහැ තාම හරයේ අගයට වඩා ලවයේ අගය හරයට වඩා ලවයේ කෙටිම කිව්වා හරයට වඩා ලවයේ හරයේ අගයට වඩා ලවයේ අගය කුඩා වන භාග සංඛ්‍යා මේ කුඩා වෙන්නේ මෙන්න ලවය කුඩායි හැමතැනම කුඩායි කුඩා වන භාග සංඛ්‍යා හරයේ අගයට වඩා ලවයේ අගය කුඩා වන භාග සංඛ්‍යා කුඩා වන භාග සංඛ්‍යා කුඩා වන භාග සංඛ්‍යා සත්‍ය භාග හෙවත් නියම භාග වේ සත්‍ය භාග හෙවත් නියම භාග වේ සත්‍ය භාග හෙවත් නියම භාග වේ හරි ඒක ලියාගෙන මේ පල්ලෙහා තියෙන උදාහරණ ටික ලියාගන්න දැන් මේ භාග වර්ග දෙකක් හඳුනාගත්තනේ ඒකක භාගයි නියම භාගයි කියලා දෙකක් හඳුනාගත්තා. ඊට පස්සේ මේ තරුවත් දාලා පොඩි විශේෂත්වයක් ලියමු. මේ බලන්න මේකෙත් තියෙන්නේ මෙයා මෙන්න මේ වගේමයි. මට ඕනනම් මෙන්න මෙතනට මේ පහෙන් එකක් මෙතන තව උදාහරණයක් මෙතනින් දාගමු. පොඩි උදාහරණයක් දාගන්න මට ඒක මම කරනවා. මෙතන තව උදාහරණයක් දාන්න මෙහෙම. මම මෙතනට ලියනවා මෙන්න මේ වගේ. උදාහරණ කොටෙන් මම මෙතනට ලියනවා තව එකක් වැඩි කරගන්න උදාහරණ. හරි. මම ඔන්න හරය ලවය පොඩ්ඩක් වෙනස් කරලා ලිව්වා. ඕක මේකත් ලිව්වා. හරි. මේ බලන්න එතකොට මෙතන ඉන්නේ කවුද කියලා බලන්නකෝ. මෙතන ඉන්නේ අර කලින් මීට කලින් කතා කරපු මාතෘකාවේ යට ඉන්න කෙනෙක්. හරි. එහෙනම් ඒගොල්ලොත් මේකට අයිති. මෙන්න මෙතන උඩ මෙතන මම ලියලා නෑ උදාහරණේ. නැත්නම් මම 10න් එක ලියන්නම්. හරි. 10න් එක ලියන්නම්. මේ උඩ ඉන්න කෙනෙකුත් මම මෙතනට දැම්මා. මෙන්න මෙයා ආවා. මේ උඩ ඉන්න මෙන්න මේ ඉලක්කමත් මම පල්ලෙහාන් ලිව්වා. ඒ කියන්නේ මේ ඒකක භාග වලට මේ ඒකක භාග වලට කියන්න පුළුවන් ඒගොල්ලන්ටත් තත්ත්ව භාගයක් කියන්න පුළුවන්. ඒගොල්ලොත් ඇයි මෙතන ලක්ෂණය තියෙනවා. යට ඉලක්කමට වඩා උඩ ඉලක්කම කුඩා. හරයට වඩා ලවය කුඩා වුණොත් හරයට වඩා ලවය නැත්නම් ලවයට වඩා හරය විශාල නම් ලවයට වඩා හරය විශාල වුණොත් එයාට කියනවා තත්ත්ව භාගයක් නැත්නම් නියම භාගයක්. හරි. ඒතර මේ උදාහරණයක් දාගන්න මම මෙතනට දැම්මා. 10න් එක. හරි. තරුවත් දාලා පල්ලෙන් ලියාගන්න. සියලුම ඒකක භාග පල්ලෙන් ලියන්න. සියලුම ඒකක භාග තත්ත්ව භාග වේ. සියලුම ඒකක භාග තත්ත්ව භාග වේ. මේගොල්ලන්ටත් කියත හැකි අපිට තත්ත්ව භාග කියලා. මේ නම වෙනුවටත් කියන්න පුළුවන් තත්ත්ව භාග. ඒ කියන්නේ අර ලක්ෂණය දිනවනේ මම දුන්නා ලක්ෂණයක් හරයට වඩා ලවය කුඩා. එහෙනම් ඒකක භාගවලත් ඒ ලක්ෂණය තියෙන නිසා ඒකක භාගවලට කියන්න පුළුවන් ඒගොල්ලත් තත්ත්ව භාග වේ. මම විතර පල්ලෙහා තරුවක් දාලා විශේෂයෙන් ලියන්න කිව්වේ සියලුම ඒකක භාග තත්ත්ව භාග වේ. සියලුම ඒකක භාග තත්ත්ව භාග වේ.
ඊළඟට මේ තුල්්‍ය භාග අපි ඊළඟ මාතෘකාවට යමු තුල්්‍ය භාග. හරි. ඒකෙත් මම මෙන්න මේ විදිහේ උදාහරණයක් ගන්නවා මේ වර්ණ සහිතව. හරි. හරි. අපි බලමු මේකේ. හරි. මේකේ මම එක කොටුවක් අයින් කරනවා. හරි. දැන් තියෙන්නේ කොටු 4කින් තමයි උත්තරේ ලියන්නේ. නෑ කමක් නෑ. හරි ඔයගොල්ලෝ කොටු 10 බැගින් ගන්නත් පුළුවන් නේ ඔයගොල්ලෝ පොතේ. මම මෙතන ගන්නම් කොටු 12ක් ගන්න. හරි. මම මේකේ කොටුව වැඩි කරනවා තව. කොට මේ වචන ටික මම පොඩ්ඩක් අයින් කරනවා වැඩක්. මම මේ කරන දේ බලමු අපි දැන්. හරි. මම මෙතනට තව කොටුවක් දාලා කොටු 6කින් හැදුවා. ඒ විදිහටම මෙයාවත් මම හදා ගන්නවා. ඔයගලන්ට මම රූල් ගන්න කියන්නම්. කොටු 12ක් විතර ගන්න පුළුවන් එක දිගට ඔයගලන්ට. හරි. හදාගත්තා එක විදිහට හදාගත්තා. හරි. ඇඳ ගන්න එපා මොනවාක් ආ. මාතෘකාව ලියා ගන්න මේ තුල්්‍ය භාග කියලා ලියා ගන්න. ඊට තමයි මේ කතා කරන්නේ. මාතෘකාව විතරයි. බලන්න කරන දේවල්. හරි. පාට කරපු කොටු එක ළඟට ගන්නවා. පාට ඒක නම් විශේෂත්වයක් නෑ. පාට කරපු එක ළඟට ගත්තා කියන එක විශේෂත්වයක් නෑ. මට ඕනේ මේ රූපසටහන හදාගන්න. හරි. සුට්ටක් ඔයගලන්ට අඳින්න වෙයි. මේක ඇඳ ගන්න එපාද? හරි. මේකෙන් මම දැන් සමාන කොටස් වලට මම බෙදලා තින්නේ මේ සම්පූර්ණ එක. හරි. මෙයා වයින් කරනවා. යා ඕනේ. එන්න ඊතර ඉන්නවා. එතන ඉන්නවා. නොම කෙනෙක්. බලන්න ඔය අඳුරු කරලා තියෙන ප්‍රදේශ බලන්න. මෙතන ඉන්නවා කෙනෙක්. හරි. මේවා දිගින් එක සමානයි. ඔයගලන්ට පොතේ අඳ ගන්න පුළුවන් විදිහට තමයි මේ සලකුණු කරලා තියෙන්නේ. හරි. බලන්න මේ නතර කරපු ඔක්කොම මම නතර කරලා තියෙනවා රූප සටහන් අඳුරු කරලා තියෙන තැන පොඩි ඉඩක් තියෙනවා. මේ සියලු කොටස් එක සමානයි. හරි. එළි වෙලමටත් පේනවනේ සියලු කොටස් එක සමානයි. හරි වෙනත් වර්ණයක් දෙන්න. බලන්න මේ ඇවිල්ලා පාට කරගෙන ඇවිල්ලා මම නතර කරලා තියෙනවා එක තැනකින්. හරි. මේකෙත් අඳුරු කරලා තියෙන්නේ එකම දුරකට. හරි. පොඩි වෙනස්කම් තියෙනවා මම මෙතනින් හදපු නිසා. හරි. මේ බලන්න එකම තැනින් එකම රේඛාවකින් තමයි නතර වෙලා තින්නේ. මේවත් මම මේ විදිහට හදලා ගන්නම්. මේ නතර වෙලා තියෙන්නේ බලන්න මේ මේගොල්ල එකම තැනකින් තමයි මම තව පොඩ්ඩක් විශාල කරලා පෙන්නන්න ඕගොල්ලන්ට. හරි. පොඩි වෙනස් වෙන්න පුළුවන් මේ ඇවිල්ලා නතර වෙලා තියෙන එකම රේඛාවකින් නතර වෙලා තියෙන ඔක්කොම එක කෙලින් තියෙන්නේ. හරි. එතනින් එහාට අඳුරු කරලා නැහැ. හරි. එතකොට මේ අඳුරු කරපු ප්‍රමාණය මම ලියන්නම්. මෙහෙම ඉස්සරහින් මේකේ. හරි. ගන්න පැහැදිලි මේවා.
මේ එක එක රූප සටහන ඉස්සරහින් ලියන්නම් අඳුරු කර ඇති ප්‍රමාණය. හරි. පළවෙනි රූපේ මෙතන තියෙනවා බලමු කොටු 6යි 12ක් හරි. මෙතන මම අඳුරු කරලා තියෙනවා පල්ලෙහාට ගමු. මේ හරියට පාන් ගෙඩියක් කියලා හිතන්නකෝ. පාන් ගෙඩිය ඔන්න පාන් ගෙඩියක් දැන් ඔන්න මතක් කරගෙන අපි ගණන් ටික හදමු. මේක තමයි තියෙන හොඳම ඔයාලන්ට තේරුම් ගන්න පුළුවන් සරලම උදාහරණ. ඔන්න පාන් ගෙඩියක් තියෙනවා. ටිකක් දිග පාන් ගෙඩියක් මම කොටස් දෙකකට කපලා. මේ අඳුරු කරලා තියෙන්නේ කාලා තියෙන ප්‍රමාණය. මේ අඳුරු කරලා තියෙන කාලා තියෙන ප්‍රමාණය කියලා හිතන්නකෝ. ඒකට හිතාගන්න පුළුවන් කොච්චර කාලාද කියලා. මේකේ පාන් ගෙඩිය කෑලි කපලා තියෙනවා 6කට. 6කට කපලා. හරි. ඒතර මෙතන මම පාන් ගෙඩිය දෙකට කපලා තියෙනවා. දෙකට කපලා පොඩ්ඩක් පල්ලෙහාට ගමු. පාන් ගෙඩිය දෙකට කපලා. මෙතන පාන් ගෙඩිය බලමු මේක. මෙතන පාන් ගෙඩිය කෑලි 12කට කපලා. හරි. මෙතන කපලා තියෙනවා 6කට. මෙතන සමාන කොටස් 12කට කපලා තියෙනවා. මේකෙන් කාලා තියෙන්නේ එකයි. මේකෙන් කාලා තියෙන්නේ කෑලි 3ක් කාලා. මේකෙන් කාලා තියෙනවා කෑලි 6ක්. පෙති 6ක් කාලා තියෙනවා. බලන්න. එතකොට මම ඕගොල්ලන් ප්‍රශ්නයක් අහුවොත් මේකේ දැන් ඕගොල්ලන්ට සරල දෙයක්. කවුද වැඩියෙන් කාලා තියෙන්නේ කියලා අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් ඇති. මේ රූප සටහන් දිහා බලලා. හරි. උඩ බලමු අපි උත්තරයක් ගමුකෝ ඕගොල්ලන්. එතකොට මේ රූප සටහන් ටික දිහා බැලුවාම කොතනවත් වැඩිපුර කවුරුවත් තුන් දෙනෙක් එක හා සමාන පාන් ගෙඩි තුනක් මේ විදිහට කාලා තියෙනවා. එක්කෙනෙක් දෙකට කපලා එකක් අරගෙන කාලා. තව කෙනෙක් 6කට කපලා ඒකෙන් 3ක් කාලා. තව කෙනෙක් 12ට කපලා ඒකෙන් 6ක් කාලා. ඒ ඔක්කොම කාලා තියෙන්නේ පාන් ගෙඩියෙන් භාගය බැගින් කාලා තියෙන්නේ. පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා. මම තව රූප සටහනක් දාන්නම් මේකේ පැහැදිලි වෙන්න. තව මැද්දට එක්කෙනෙක් දාන්නම්. මෙහාවත් අයින් කළා. මෙහාවත් අයින් කළා මෙන්න මෙහෙම රූප සටහනක් දාන්නම්. ඔන්න බලන්නකො ඒකේ. හරි. ඔයාලා අයින් කළා මේක මම හදනවා මෙන්න මේ විදිහට. හරි. දැන් බලමු. බලන්න මේකේ අඳුරු කර එක මෙන්න මෙතන වෙලා තියෙන්නේ පාන් ගෙඩිය 4ට කපලා. ඔන්න ඕක හිතලා බලන්න ඕගොල්ලෝ පාන් ගෙඩියක් අරගෙන 4ට කපලා එක්කෙනෙක් කොටස් දෙකක් කාලා. හරි. එතකොට මෙතන අඳුරු කර ඇති මම අඳුරු කර ඇති කියලා දාන්නේ. හොඳේ පාන් කතාව මෙතන ලියන්නේ. හරි. බලන්න. බලන්න මේ පළවෙනි රූප සටහන් දෙන්නෙක් ගැන හිතන්නකෝ. එතකොට එක්කෙනෙක් මේක දෙකට කපලා ඒකෙන් කොටසක් කාලා. තව කෙනෙක් 4ට කපලා කොටස් දෙකක් කාලා. එතකොට බලන්න කවුරුත් මේකේ වැඩිපුර අරගෙන නැහැනේ. අරන් තියෙන්නේ සමාන ප්‍රමාණය. දැන් බලන්න පාන් ගෙඩිය ගැන හිතුවාම ඔයගලන්ට හොඳටම තේරුම් යනවා. පාන් ගෙඩිය දෙකට කපලා භාගයක් අරගෙන කෑවම තව භාගයක් ඉතුරුනවා. අනිත් කෙනා පාන් ගෙඩිය 4ට කපලා. 4ට කපලා ඒකෙන් එක කොටසක් නෙමෙයි කාලා තියෙන කොටස් දෙකක්ම අරගෙන. එතකොට මේ පළවෙනි පුද්ගලයායි දෙවෙනි පුද්ගලයායි කාලා තියෙන්නේ එකම ප්‍රමාණය. එතකොට මෙතන පළවෙනි රූපේ සහ දෙවෙනි රූපේ අඳුරු කරලා තියෙන්නේ එකම ප්‍රමාණය. එකම ප්‍රමාණ කියලා පෙන්වන්න ඕගලන්ට මම මේක මෙන්න මෙහෙම ලං කරලා එක ළඟට අරන් පෙන්නුවේ ඒකට. හරි. දැන් ආයිත් පෙන්වන්න මේ රූප සටහන් හතරෙම අඳුරු කරලා තියෙන්නේ මේ බලන්න. එකම දිග. මේ පොඩි වෙනස්කම් වෙන්නේ මේකේ මේ අරන් තියෙනවා. හරි. මේ එකම දිගට කාලා තියෙනවා. කාලා නෙමෙයි පාට කරලා. මේ බලන්න. ඔය එකම ප්‍රමාණයට තියෙන්නේ. මේ ඉර පැනලා නැහැනේ. හරි. එතකොට මෙතන තියෙන්නේ එකම ප්‍රමාණය. හරි. එතකොට අපි මේකේ රූප සටහන මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මම කෑලි 12කට බෙදුවානේ. කෑලි 12කට බෙදුව නිසා ඔයගොල්ලෝ එකක් ඇඳ ගන්න ඕනේ මේකේ. මම ආයෙත් පෙන්නන්න මේක. මේකේ දික් අතට ගන්න ඕනේ. අර කලින් මම රූප සටහනක් ඇඳේ දික් අතට කොටු 12ක් ගන්න ඕනේ. අරගෙන පල්ලෙහා මේ ඉස්සරහෙන් ලියලා තියෙන එක පල්ලෙහෙන් හරි කමක් නැහැ ලියා ගන්න. මෙන්න මෙහෙම ලියා ගන්න ඕනේ. මෙහෙම හරි
ඉඩ තියෙන පොත්වල CR පොතක් නම් ඉස්සරහින් ලියත හැකි. සාමාන්‍ය පොතක් නම් පල්ලෙහාන් ලියන්න. හරි. මෙන්න මේ රූප සටහන් 4 ඇඳ ගන්න. හරි. ඇඳලා ඉස්සරහින් ලියන්න මේ අඳුරු කර ඇති ප්‍රමාණය කියලා ලියන්න. මේ විදිහට ඇඳ ගන්න. ඇඳලා පල්ලෙහාන් ලියන්න. එතකොට මේ දික් අතර ගන්න ඕනේ කොටු 12ක්. 12ක් ගන්න. 12ක් අරගෙන 6ක් ගිහිල්ලා ඉරක් ගහ ගන්න. 12ක් ගන්නකො 12යි පල්ලෙහාට කොටු 2යි. අර කලින් 10ක් ගත්ත එකට මේකට 12ක් ගන්න. හරි. 12ක් ගන්න මම ඔයගලන්ට ආයෙ රූප සටහන පැහැදිලි කරන්න. හරි. රූප සටහන ඇඳ ගන්නකොට පොඩ්ඩක් කරදරයිනේ. කොටු 12 බැගින් අරගෙන අඳින්න ඇඳගෙන යමු. විස්තර කරන්නම් මම රූප සටහන පොඩ්ඩක් ඇඳෙන්න ඕනේ විදිය මම විස්තර කරන්න ඊට පස්සේ. මොන විදියට මම රූප සටහන ටික ඇඳලා තියෙනවනේ. හරි. මම පෙන්නන්නම් දැන්. හරි. ඒතර මේක ඔයගලන්ට මම අඳින්න කිව්වේ මේ අතට කොටු 12යි. හරි. මෙතනට කොටු 2යි. මේක ඉස්සරහෙන් හරි පල්ලෙහෙන් හරි මේක ලියා ගන්න. හරි. මේ කොටස ඉස්සරහෙන් හරි පල්ලෙහෙන් හරි ලියා ගන්න දෙකෙන් එක කියන එක. හරි. ඊට පස්සේ මේ කොටු 6ක් ගිහිල්ලා තමයි මේක බෙදලා තින්නේ. ඇයි සමාන කොටවල් වලට බෙදන්න එපා. මෙතන බෙදලා තින්නේ 12 කොටු 12 සමාන කොටවල් 4කට බෙදන්න නම් මෙතනට ගන්න ඕනේ කොටු 3 බැගි. කොටු 3යි කොටු 3යි. සම්පූර්ණ කොටුව 12ට ගහ ගන්න. 12ට ගහ ගන්න. මෙතන 12ට ගහලා දෙකෙන් දෙක මෙතනට 12ට ගහලා එකෙන් එක ඉරිදා ගන්න. එකෙන් එක. හරි. මේ ඉස්සරහින් මේ විදියටම ලියා ගන්න. හරි. සටහන් කරගන්නකො. කොටු 12ක් ගන්න ඕනේ දික් අතට. හරි. මෙතන මම දාලා තියෙන භාග ටික තියෙනවනේ. මේ භාග සංඛ්‍යා ටික ඔක්කොම සමානයි. එක සමානයි. හරි. මේව ලියමු අපි දැන් තුල්්‍ය භාගයක් කියන්නේ මොකක්ද කියලා ලිව්වේ නෑනේ. මම රූප සටහන් ටිකක් ඇඳලා මේ ටික ලියන්න දුන්නා. හරි. එතකොට මේකෙදි මම කිව්වා මේ ප්‍රමාණ ඔක්කොම එක සමානයි. පාංගෙඩියක් කතාව ගත්තානේ. එතකොට මේ ලියලා තියෙන ඉලක්කම් ටික ඔක්කොම සමානයි. දෙකෙන් එක කියන්නේ 4ෙන් 2ටමයි. දෙකෙන් එක කියන්නේ 6ෙන් 3ටමයි. එතකොට මට මෙහෙම ලියන්න පුළුවන් මේ ටික මම ඔක්කොම එක ළඟට අරගෙන මෙහෙම ලියනවා. හරි. මේකෙදි මට ලියන්න පුළුවන් මම දෙකෙන් එක කියන කෙනාව අරගෙන දෙකෙන් එක ළඟින් මෙන්න මෙහෙම ලියන්න. දෙකෙන් එකට සමානයිලු ඒ දැන් එකම ප්‍රමාණයක් කියලා කිව්වනේ. ඔයගලන්ට පැහැදිලි කරානේ ඒක. හරි. දෙකෙන් එක කියන්නේ 4ෙන් 2ටම. මේවා ඔක්කොම ඉලක්කම් එකිනෙකට සමානයි. හරි. 4ෙන් 2 වෙනකොට නම් 6ෙන් 3 ලියන්න පුළුවන්. නැත්නම් දෙකෙන් එක වෙනකොට 6ෙන් 3 ලියන්න පුළුවන්. මෙතනත් මෙයත් පිළිවෙලට හරි සමානයි. හරි. මේ ලියවපු භාග සියල්ල එකිනෙකට සමානයි කියලා ලියන්නත් පුළුවන්. හරි. දැන් විස්තර කරානේ එහෙම. මේකෙදි පැහැදිලි වුණා මේ ප්‍රමාණ එක සමානයි කියලා. ඒකට හේතුව මේ රූප ටික ලං කරාම ඔය අඳුරු කරලා තියෙන එකම ප්‍රමාණයක්. එකම ප්‍රමාණයක් අඳුරු කරලා තියෙන්නේ. රූප ටික මෙන්න මෙහෙම ලං කරාම එකම ප්‍රමාණයක්. මෙන්න මෙහෙම පැනලා නැහැ කොහොමද? මේ විදියට නැහැ. එකම ප්‍රමාණය. මෙහෙම තිබුණ නැහැ රූප සටහනේ. ඔන්නෝම සටහන් උන්නේ නැහැ. මේ විදියට සටහන් උන්නේ නැහැ නේ. හරි. දකින්න. හරි ඒක ගන්න බෑ. ඒක ගන්න බෑ. කොහමරි මේ ඉර පාස් කරලා තිබුණේ නැහැ නේ. එක රූපයකවත් මොනවම පාස් වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ එකම ප්‍රමාණ තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ භාග එකිනෙකට සමානයි කියලා අපිට ලියන්නත් පුළුවන්. හරි. ලියන්න පළවෙනි ලියා ගමු මෙහෙම. ඉහත රූප සටහන අනුව ඉහත රූප සටහන අනුව ඉහත රූප සටහන අනුව අඳුරු කර ඇති ප්‍රමාණ අඳුරු කර ඇති ප්‍රමාණ අඳුරු කර ඇති ප්‍රමාණ
එකිනෙකට සමාන බව අඳුරු කර ඇති ප්‍රමාණ එකිනෙකට සමාන බව කිව හැක ඉහත රූප සටහනට අනුව අඳුරු කර ඇති ප්‍රමාණ එකිනෙකට සමාන බව කිව හැක ඊට පල්ලෙහාට ලියන්න එම නිසා එම භාග සංඛ්‍යාද එම නිසා එම භාග සංඛ්‍යාද එම නිසා එම භාග සංඛ්‍යාද එකිනෙකට සමාන වේ එම නිසා එම භාග සංඛ්‍යාද එකිනෙකට සමාන වේ එතකොට මේ රූප වලින් අඳුරු කර ඇති ප්‍රමාණයනේ මේ දාලා තින්නේ මම පැත්තෙන් දාලා තින්නේ එතකොට මේ රූප සටහන් වල රූප සටහන් සමානයි කියන්නේ ඒක ඉස්සරහින් ලියලා තියෙන භාගත් එකිනෙකට සමානයි එම නිසා මේවා ඔක්කොම සමානයි කියලා අපිට ලියන්න පුළුවන් හරි එම නිසා එම භාග සංඛ්‍යාද එකිනෙකට සමාන වේ එම නිසා එම භාග සංඛ්‍යාද එකිනෙකට සමාන වේ හරි ඊට පල්ලෙහෙන් ලියා ගන්න දෙකෙන් එක සමානයි හතරෙන් දෙක මේ ඊට පස්සේ හතරෙන් දෙක සමානයි හයෙන් තුන මේ කියන්නේ ඔක්කොම සමානයි දෙකෙන් එක වෙනුවට හතරෙන් දෙක ලියන්නත් පුළුවන් හයෙන් තුන ලියන්නත් පුළුවන් හයෙන් 12 ලියන්නත් පුළුවන් 12න් 6 නැත්නම් හතරෙන් දෙක වෙනුවට දෙකෙන් එක ලියන්න පුළුවන් හතරෙන් දෙක වෙනුවට හයෙන් තුන ලියන්න පුළුවන් හයෙන් තුන ලියන්න හරි හතරෙන් දෙක වෙනුවට ලියන්න පුළුවන් හයෙන් 12න් 6 ලියන්න පුළුවන් කියලා ඔය කියන්නේ මේවා එකිනෙකට සමානයි හරි පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා ඒ 3 දෙනාගේ උස සමාන වුණා 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාගේ උස සමාන නම් ඒ පුද්ගලයා වෙන වෙනම ගත්තාම එකිනෙකට සමානයි හරි පල්ලෙන් ලියා ගන්න කිව්වේ මෙන්න මේ ටික භාග ටික දෙකෙන් එක සමානයි හතරෙන් දෙක සමානයි හයෙන් තුන සමානයි 12න් 6 තාම මම තුල්්‍ය භාගයක් විස්තර කරේ නෑ මේ රූප සටහන ඇතුලෙන් ඒ කියන්නේ නිර්වචනයක් දුන්නේ වචනයක් දුන්නේ නෑ මෙන්න මේකයි තුල්්‍ය භාග කියන්නේ හරි මේ භාග ටික ලියන්න දෙකෙන් එක සමානයි හතරෙන් දෙක සමාන ලකුණ හයෙන් තුන සමාන ලකුණ 12න් 6 ඊට පස්සේ පල්ලෙහාන් ලියා ගන්න අරවත් දාලා ලියා ගන්න මේ තුල්්‍ය භාගයක් කියන්නේ මොකක්ද කියලා එතකොට මෙතන කියත හැකි මේකේ බලන්න ලවයන් ටික එකිනෙකට වෙනස් ලවයන් ටික එකිනෙකට වෙනස් නෙමෙන්න බලන්න ලවය මේවැ අගයන් එකිනෙකට වෙනස් මේ ලවය තමයි මම සුදු පාටින් දාන්නේ හරි ලවයන් වෙනස් ලවයන් ටික එකිනෙකට වෙනස් ඒ වගේම හරයන් ගත්තාම හරයනුත් එකිනෙකට වෙනස් හරයන් දානවා මම කහ පාටින් මෙන්න හරය 1ක 2 1ක 4 1ක 6 1ක 12 1ක මේ විදිහෙන් නෙදින්නේ දෙක හරි ලවයන් එකනේ ඒ වුණාට මේවෙන් නිරූපණය වන අගයන් සමානයි ඒක තමයි රූප සටහනෙන් පෙන්වුවේ ඔයාලට හිතා ගන්න පුළුවන් හොඳම උදාහරණේ පාන් ගෙඩිය අරගෙන බලන්න පළවෙනි උදාහරණ දෙක මෙන්න මේක පාන් ගෙඩියක් අරන් දෙකට කපලා එක කොටසක් කෑවත් එකම ප්‍රමාණයක් පාන් ගෙඩියක් හතරට කපලා කෑලි දෙකක් කෑවත් ඒ කාලා තියෙන එකම ප්‍රමාණය හරි ඒතර තුල්්‍ය භාග කියන්නේ පල්ලෙන් ලියන්න තරුවක් දාලා පාට බෑනකින් ලිව්වත් කමන්නේ හරි එකිනෙකට වෙනස් වූ එහෙම ලියන්න එකිනෙකට වෙනස් වූ හරයන් හා එකිනෙකට වෙනස් වූ හරයන් හා එකිනෙකට වෙනස් වූ හරයන් හා
එකිනෙකට වෙනස් ලවයන් ඇති නමුත් එකිනෙකට වෙනස් ලවයන් ඇති නමුත් එකම සංඛ්‍යාවක් නිරූපණය කරන මෙවැනි භාග එකම සංඛ්‍යාවන්නේ නිරූපණය වුණේ එකම සංඛ්‍යාවක් නිරූපණය කරන මෙවැනි භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වේ. මේ දුන්න විස්තරය තමයි මෙතන සටහන් කරලා තියෙන්නේ. හරි. එකිනෙකට වෙනස් වූ හරයන් හා එකිනෙකට වෙනස් ලවයන් ඇති නමුත් එකම සංඛ්‍යාවක් නිරූපණය කරන. ඒ කියන්නේ එකම අගයක් නේ මේගොල්ලන් නිරූපණය වුණේ. මෙතන යවුවා මම කාලා තියෙන්නේ කොච්චරක්ද කියලා. පළවෙනි රූපේ දෙවෙනි. එකම ප්‍රමාණ කාලා තියෙන්නේ. ඒකයි මේකේ එකිනෙකට වෙනස් වුණත් එකම සංඛ්‍යාවක් නිරූපණය කරන. හරි. සටහන් කරගන්න. එකම සංඛ්‍යාවක් නිරූපණය කරන මෙවැනි භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වේ. හරි. මේ දාලා තියෙන්නේ ඒක. මම ගන්නවා නම් මේකෙන් සටහන් කරගන්න. එතකොට මේකේ මේක තමයි වැදගත්. එකම සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ. එකම ප්‍රමාණයක්. මේ භාග හැම එකෙන්ම නිරූපණය වුණේ එකම ප්‍රමාණයක්. හතරෙන් දෙකෙන් එක කිව්වත් එකයි. හරි. මේ තියෙන මම ආයි මේ ළඟට ගන්නම්. දෙකෙන් එක මේක බලන්න ලියන්න එපා. මම මේක ලියන්න එපා දැන් ගත් එක. මේකේ මගේ අරුණ නම් වාක්‍ය ලියා ගන්නකොට මගේ අරුණ තැන් මේකෙන් බලලා ලියා ගන්න. දෙකෙන් එක කිව්වත් එකයි, හතරෙන් එක කිව්වත් එකයි, හයෙන් තුන කිව්වත් එකයි, 12න් 6 කිව්වත් එකයි. මේවෙන් නිරූපණය වෙන්නේ එකම විශාලත්වයක්. මේ මම රතු පාටෙන් දාලා තියෙන එකම සංඛ්‍යාවක් කියන්නේ ඒක තමයි. එකම සංඛ්‍යාවක් කියන්නේ. අඩුපාඩු මේකෙන් සම්පූර්ණ කරන්න. එකිනෙකට වෙනස් වූ හරයන් හා එකිනෙකට වෙනස් වූ ලවයන් ඇති නමුත් එකම සංඛ්‍යාවක් නිරූපණය කරන මෙවැනි භාග තුල්්‍ය භාග ලෙස හැඳින්වේ. සටහන් කරගන්න. හරි. අපි බලමු ඊට පස්සේ මේ තුල්්‍ය භාගයක් කොහොමද ලබා ගන්න කියලා. හරි. ලියා ගන්න තුල්්‍ය භාගයක් ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. හරි. අපි මෙහෙම ලියමු. පළමු ක්‍රමය කියලා ලියමු. පළමු ක්‍රමය. ඒක යටතේ මෙහෙම ලියමු. පළමු ක්‍රමය. ඒක ලියන්න. පළමු ක්‍රමය යටතේ තුල්්‍ය භාගයක් ලබා ගැනීම කරන්න යන්නේ. ඒකේ පළමු ක්‍රමය කියලා දාන්නකො. මොකක්වත් ලියන්න අවශ්‍ය නැහැ. තුල්්‍ය භාගයක් ලබා ගැනීම කියන එක අවශ්‍ය නැහැ. ලියා ගන්න පළමු මෙහෙම ලියන්න. තුල්්‍ය භාගයක් ලබා ගැනීම. එහෙම ලියා ගන්න. ඊට කලින් ලියන්න තුල්්‍ය භාගයක් ලබා ගැනීම. ඒක යටතේ පළමු ක්‍රමය. පළමු ක්‍රමය. ක්‍රමයට ලියන්න. මෙන්න මේ ක්‍රමයට තුල්්‍ය භාගයක් ගන්න පුළුවන්. අපිට භාග සංඛ්‍යාවක් තියෙනවා නම් ඒකෙන් තුල්්‍ය භාගයක් හදා ගන්න පුළුවන්. හරි. යන භාග සංඛ්‍යාවක භාග සංඛ්‍යාවක හරයත් ලවයත් භාග සංඛ්‍යාවක හරයත් ලවයත් බිඳුව හැර ඒ කියන්නේ බිඳුව නැතුව
භාග සංඛ්‍යාවක හරයත් ලවයත් බිඳුව හැර බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් බිඳුව හැර එකම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් පළමු භාගයට තුල්‍ය වූ භාගයක් ලබාගත හැකි වේ. හරි අපි බලමු මේක ක්‍රියාකාරකමක් විදිහට කරලා බලමු ක්‍රියාවෙන් බලමු මේක වෙනවද කියලා. හරි. ඒ කියන්නේ මෙයා කියන්නේ භාග සංඛ්‍යාවක් ගන්නවලු. හරි. බලමු. මේක කියන්නේ භාග සංඛ්‍යාවක් අරගෙන යාව ගුණ කරන්නලු. එයාගේ හරයත් ලවයත් ගුණ කරන්නලු. එකම පූර්ණ සංඛ්‍යාවකින්. එතකොට ලැබෙනවා පළමු භාගයට අර වැඩි කරන්න කලින් තිබුණ භාගයට තුල්‍ය වෙච්ච භාගයක් ලැබෙනවා. බලමු මේක කරලා. දැන් බලමු ඇත්තද කතාව කියලා. දැන් අර උදගත්ත උදාහරණය. ඔන්න දෙකෙන් එකට තුල්‍ය භාග ගන්න යන්නේ. දෙකෙන් එකට තුල්‍ය භාග ගන්නකොට මම මේකෙදි ඒ කියපු දේ කරනවා. හරයත් ලවයත් බිඳුව හැර පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන් විදිහට මම දාලා තියෙන්නේ මේකේ. හරි. දැන් උදාහරණ සටහන් කරගමු. හරි. මේකේ බලාගෙන ඉන්න ඉස්සෙල්ලා දෙකෙන් එකට තුල්‍ය භාගයක් ගන්න යන්නේ. හරි. දෙකෙන් එකට තුල්‍ය වෙච්ච භාගයක් ගන්න යන්නේ. ඉතින් මෙයා කියන්නේ මෙතන දුන්න උදාහරණය හැටියට මේක දෙකෙන් එක කියන සංඛ්‍යාව ಗುಣ කරන්නලු හරයත් ලවයත් මේකේ ಗುಣ කරන්නලු යම් සංඛ්‍යාවකින් මම දෙකෙන් එක සමානයි කියලා එනම් ගන්න. හරි. දෙකෙන් එක සමානයි කියලා අරගෙන ආයිත් දෙකෙන් එකම අරගෙන එයාගේ හරයත් ලවයත් බිඳුව නැති ඕන තරම් ඉලක්කම් තියෙනවනේ බිඳුවට ඇරියට පස්සේ හරයත් වැඩි කරන්නලු ලවයත් ගුණ කරන්න. මම ගුණ කරනවා දෙකෙන්. එකම ඉලක්කමින් ගුණ කරන්න ඕන. එකම ඉලක්කමින් ගුණ කරාම බලන්න භාගයක් ලැබෙනවා. භාගයක් ලැබෙනවනේ වෙනස් වෙනවනේ එතකොට. එනවා මේක සටහන් කරන්න මෙහෙම. හරි. ගුණ කරාම අපිට ගන්න පුළුවන් මෙතනට බලන්න දෙවරක් දෙක 4යි එක්වරක් දෙක 2යි. එතකොට බලන්න මෙන්න මේ රූප සටහනෙන් කියන්නේ ඕක නෙමෙයි. මම කලින් ඔයගලන්ට අඳින්න දුන්න රූප සටහන් දෙක මම අරන් ආයි පෙන්නන්නම්. හරි. මේ තියෙන රූප සටහන් දෙක. හරි. දැන් තරම් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔතනින් කතා කරපු කොටස ගැන තමයි මේ කියන්නේ. මොකනේ ඔය කියන්නේ? හරි. මේ බලන්න. අඳුරු කර එක සමානයි නෙමෙයි බලන්න. ප්‍රමාණ සමානයි. හරියට පාන් ගෙඩියක් දෙකට කපලා කාලා එක කොටසක් නැත්නම් පාන් ගෙඩියක් හතරට කපලා කොටස් දෙකක් කාලා. මේ දෙක එක සමානයි. එහෙනම් හරයත් ලවයත් එකම අගයකින් ගුණ කරාම අපිට ගන්න පුළුවන් තුල්‍ය භාගයක්. හරි. එහෙනම් මේක එක උදාහරණයක්. හරි. සටහන් කරගන්න උදාහරණ කියලා පල්ලෙන් සටහන් කරගන්න. මේක එකක්. ඊට පල්ලෙන් මේක සටහන් කරගන්න. තව එකක් දාන්න. උදාහරණ කියලා පල්ලෙන් සටහන් කරන්න. පල්ලෙහාට මම ගුණ කරනවා මේක 3ෙන් ගුණ කරමු. හරයත් ලවයත් එකම අගයකින් දෙකෙන් එක 3ෙන් ගුණ කරාම මෙතනට එනවා 6යි මෙතනට එනවා 3යි. මේ වගේ භාග තිබුණා අපේ ගානේ. මේ වගේ භාග තිබුණා. සටහන් කරගන්න මේවා.
තව උදාහරණයක්. පල්ලයට සටහන් කරන්න මම ඉඩමදියුන ඉඳ පොඩ්ඩක් පැත්තට ගන්නම්. ඔයාලා පල්ලයට සටහන් කරගන්න. හරි. මම මේකේ තව ಗುಣ කරන්න. මම මේක ಗುಣ කරනවා 6න් ಗುಣ කරාම දෙවරක් මේ ටික සටහන් කරගන්න ඕනේ උදාහරණ අර වාක්‍යෙට පල්ලෙහෙන් 12න් 6යි මේ වගේ භාගයකුත් තිබුණා. මම මේක ಗುಣ කරන්න තව වෙන සංඛ්‍යාවකින් 5න් ಗುಣ කරන්න. ඒක තිබුණේ නැහැ එතන. 5න් ಗುಣ කරාම මෙතන එනවා 10යි 5යි. ඒතර මේ භාගය එකිනෙකට සමානයි. මේ ටික ඔක්කොම පල්ලයට සටහන් කරගෙන ලියන්න. හරි. මෙන්න එනම් තුල්්‍ය භාග දෙකෙන් එකට තුල්්‍ය වෙච්ච භාග ගත්තා. දෙකෙන් එකට තුල්්‍ය වෙච්ච භාග මම 4ක් ලිව්වා. කලින් ලිව්වා මම භාග 4ක් ලිව්වා. මට අවසානයේ ලියන්න පුළුවන් නම් මේකේ මෙන්න මෙහෙම ලියත හැකි දෙකෙන් එක වෙනුවට ඕනනම් ලියත හැකි මෙයාව ලියන්න පුළුවන්. හරි. දෙකෙන් එක වෙනුවට 4න් 2 ලියන්නත් පුළුවන්. හරි. මේ භාග ටික සටහන් කරගෙන ඕගොල්ලෝ ඊට පල්ලෙයන් මෙන්න මේ සියලු කරුණු ටික සටහන් කරන්න. දාන විදියට ඔයගලන්ට සටහන් කරගන්න පුළුවන්. තුල්්‍ය වෙනවා කියන්නේ සමානයි. තුල්්‍ය වෙනවා කියන්නේ අගෙන් සමානයි. හරි. එහෙනම් තුල්්‍ය භාගයක් ලබා ගන්න පුළුවන් ඔන්න ක්‍රමයක් තියෙනවා. හරයත් ලවයත් බිඳුව හැර බිඳුව නැතුව වෙන ඉලක්කමකින් ಗುಣ කරන්න. එතකොට එනවා තුල්්‍ය භාගයක්. මේ ටික ඔක්කොම සටහන් කරගන්න. මම මේ වාක්‍ය අයින් කරන්නම්. හරි. ඒතර මේ රූප මේකෙන්න ඕනේ මෙයාව සටහන් කරා. මේක සටහන් කරා. හරි. මෙයාව සටහන් කරා. මේ ඔක්කොම භාග ටික සටහන් කරලා අවසානයේ පල්ලෙයන් ලියන්න. මේ භාග ටික ඔක්කොම එකිනෙකට සමානයි කියලා මෙන්න මේ විදිහට පල්ලෙයන් පෙන්නලා තියන්න. හරි. ඔය නිල් පාට කොටුව ඇතුලේ දාලා තියෙන්නේ ඒකත් සටහන් කරගන්න. එහෙනම් දෙකෙන් එකට සමාන වූ තුල්්‍ය භාගයක් ගන්න කිව්වොත් එයාගේ හරයත් ලවයත් ಗುಣ කරන්න කැමති යගේ. හරි. බිඳුව හැර. වෙනත් භාග ගත්තත් එහෙමයි. තැනක කියලා තිබුණොත් මේ තව උදාහරණ නිකන් එකක් මම ලියන්නේ. ඒකට උදාහරණ මෙතන මම දාන්නම් 5න් 3 5න් 3ට තුල්්‍ය භාගයක් ලියන්න කිව්වොත් මම කරන්නේ 5න් 3 කියන භාගය අරගෙන ಗುಣ කරනවා කැමති ඉලක්කමකින්. කැමති ඉලක්කමකින් ಗುಣ කරනවා. මේ නිකන් පැහැදිලි කිරීමක් කරන්නේ. කැමති ඉලක්කම කිව්වම කැමති නම් 10න් ಗುಣ කරන්නත් පුළුවන්. ඉලක්කම ලොකු උනාට ගැටලුවක් නැහැ. නැත්තම් ලේසි කියලා හිතනවා නම් 2කින් ಗುಣ කරලා දාන්න. 2කින් ಗುಣ කරන්න. නැත්තම් මම මෙතන 2කින් ಗುಣ කරලා දෙන්න. 2කින් ಗುಣ කරන්න. 2කින් ಗುಣ කරාම 5න් 2ට සමානයි ඔන්න 10න් 6. එහෙම වෙන්නත් පුළුවන්. මේක මම අමතර එකක් ගත්තා. එහෙනම් ඒක අවශ්‍ය නැහැ. හරි. එහෙනම් තුල්්‍ය භාගයක් හදාගන්න අපිට කරන්න තියෙන්නේ හරයත් ලවයත් මේ කරපු විදිහට එකම ඉලක්කමකින් ಗುಣ කිරීම පමණයි. එකම ඉලක්කමකින් ಗುಣ කිරීම පමණයි. හරි. හරි. මේ ටික ඔක්කොම සටහන් කරගන්න. මේවා මග ඇරුණොත් උගලන්ට දැන් සටහන් කරන්න පුළුවන් විදිහට තව පොඩි වෙලාවකින් මේවා ඔක්කොම දානවා. ලාසි ඉවරන ගමන් මේවා දාන ඔක්කොම. වීඩියෝ එක නම් පැයක් දෙකක් යනවා. අද දවස් ඇතුළත එකක් වෙනවා වීඩියෝ එක. ඒකට වීඩියෝ එකකින් කරගන්නේ ඔක්කොම බලන්න යන්න එපා. මේ ඔක්කොම බලන්න කියන්නේ වෙලාව තියෙනවා නම් බලන්න. නැත්නම් නෝට් එකේ අඩුපාඩු සම්පූර්ණ කරන්න පාවිච්චි කරන්න. දෙවනි ක්‍රමයට යම් තුල්්‍ය භාගයක් ලබා ගැනීමේ දෙවනි ක්‍රමය. හරි. ඊට පස්සේ ලියන්න දෙවන ක්‍රමය. හරි. ඒකේ අර්ථය මෙහෙම ලියන්න. තුල්්‍ය භාගයක් ගන්න දෙවෙනි ක්‍රමයක් තියෙනවා. ඒක සටහන් කරගමු. හරි. ඕනෑම භාගයක් ಗುಣ කරන්න ගන්න පුළුවන්. ඒ වුණාට ඕනෑම භාගයක් මේ ක්‍රමෙන් ගන්න බෑ. ඕනෑම භාගයක් ಗುಣ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. ලියන්න. ඒකේ අර්ථය ලියාගමු. ඇතැම් භාග සංඛ්‍යා ලියන්න. ඇතැම් භාග සංඛ්‍යා නැත්නම් භාග සංඛ්‍යාවක එහෙම ලියන්න භාග සංඛ්‍යාවක
හරයත් ලවයත් භාග සංඛ්‍යාවක හරයත් ලවයත් භාග සංඛ්‍යාවක හරයත් ලවයත් ඉතිරි නැතිව බෙදෙන හරයත් ලවයත් ඉතිරි නැතිව බෙදෙන එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් ඉතිරි නැතිව බෙදෙන එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමෙන් පළමු භාගයට තුල්‍ය වූ භාගයක් පළමු භාගයට තුල්‍ය වූ භාගයක් පළමු භාගයට තුල්‍ය වූ භාගයක් ලබාගත හැකි වේ. පළමු භාගයට තුල්‍ය වූ භාගයක් ලබාගත හැකි වේ. මම භාගයක් විදිහට ගන්නම් උදාහරණ දාගමු මෙහෙම. ඔයගලන්ට මේ ලියා ගන්න පුළුවන් විදිහට මෙතන දාලා තියෙනවා මම. හරි. එහෙනම් බෙදී මේ හැබැයි බෙදන්න ඕනේ එකම පූර්ණ සංඛ්‍යාව. මම භාගයක් විදිහට ගන්නවා මෙතන 24න් 18. දැන් මම මේක බෙදන්න යන්නේ එකම පූර්ණ සංඛ්‍යාවකින්. 24න් 18 අරගෙන එකම පූර්ණ සංඛ්‍යාවකින් බෙදන්න යන්නේ. හරි. මේකේ මේක හදා ගන්න. මම මේක බෙදන්න ඕනේ හැබැයි ඉතිරි නැතිව බෙදන්න ඕනේ. 24න් 18 කියන කෙනාව ඉතිරි නැතුව 24ත් ඉතිරි නැතුව බෙදන 18ත් ඉතිරි නැතිව බෙදන සංඛ්‍යාවක් ගන්නවා. පැහැදිලිව ඉක්මනටම ගන්න පුළුවන් ඉලක්කම දෙක. 24ත් බෙදනවා 18ත් බෙදනවා. එතකොට 24 දෙකෙන් බෙදුවාම 12යි. මෙතන දෙකෙන් බෙදුවාම 9යි. 18 දෙකෙන් බෙදුවාම 9යි. හරි. ඔන්න එක භාගයක් ගත්තා. දැන් ආයිත් බලමු තව කෙනෙක් තව බෙදන්න පුළුවන්ද කියලා බලමු. තව බෙදන්න පුළුවන් ඉන්නවනම් තුල්‍ය භාග 24න් 18ට තුල්‍ය භාග 3ක් ලියන්න කිව්වොත් එහෙනම් 3 පාරක් බෙදන්න ඕන. ලියන්න කියනවා විභාගෙට. එතකොට 24න් ඔන්න 18 ගත්තායි. අරගෙන මම බෙදන්න යන්නේ. එක පාරක් බෙදලා එක භාගයක් ගත්තා. තව පාරක් බෙදන්න යන්නේ. එතකොට බෙදන්න පුළුවන් සංඛ්‍යාවක්. එතකොට චක්‍රය ඉතින් ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් මෙතන අපි බෙදන්න ඕනේ. හරි. 24න් 18 කියන සංඛ්‍යාව බෙදන්න යන්නේ. මේක 3ෙනුත් බෙදෙනවා. ඉතින් චක්‍රේ පුළුවන් නම් මතක නම් පුළුවන් බෙදන්න. හරි. 24 3ෙන් බෙදුවාම 18 3 8යි. 18 3ෙන් බෙදුවාම 6යි. ඔන්න යාගිනුත් බෙදුවා. තව එකක් ලියන්න කිව්වා. 24න් 18. එහෙනම් මෙතන 18යි ආයි 24 අරගෙන ආයි තව සංඛ්‍යාවක් ඇති නේද කියලා හිතන්න ඕනේ. චක්‍රේ තමයි මේකේ වැදගත්. 24ත් බෙදන්න පුළුවන් 6න් 18ත් බෙදන්න පුළුවන් 6න්. ඉතිරි නැතුව බෙදන්න ඕනේ. එකම ඉලක්කමකින් බෙදන්නත් ඕනේ. මෙතනට 6 දාලා මෙතනට 9 එහෙම දාන්න බෑ. 24 6න් බෙදෙනවා 18 9න් බෙදෙනවා. එහෙම දාන්න බෑ. එකම ඉලක්කමකින් බෙදන්න ඕනේ. එහෙනම් 24 6න් බෙදුවාම 4යි 18 6න් බෙදුවාම 3යි. ඔන්න භාග මම 3ක් ගත්තා. මීට වඩා නම් බෙදෙන්නේ නැහැ මේ සංඛ්‍යාව. එතකොට
තුල්්‍ය භාග ටික තමයි මේ මම දැන් ලියන්නේ. හරි. එහෙනම් මෙයාට 24න් 18ට තුල්්‍ය වෙච්ච භාග වෙන්නේ මට ලියන්න පුළුවන් එයා වෙනුවට ඕනනම් 9න් 2 ලියන්න පුළුවන්. නැත්තම් තුල්්‍ය භාග ලියන්න කිව්වොත් ඔන්න තුල්්‍ය භාග මේ ලියන්න. හරි. මේක ලියන්න පුළුවන් 4න් 3 ලියන්න පුළුවන්. හරි. මේක සටහන් කරගන්න. නැත්තම් මෙන්න මේවා පල්ලෙයන් නියම තුල්්‍ය භාග පල්ලෙයන් නියමු. මේක තුල්්‍ය භාග. හරි. මේක උදාහරණ සටහන් කරගන්න. තුල්්‍ය භාග භාග ටික සමානයි කියලා අපි ලියමු එහෙම. හරි. භාග සමානයි. තුල්්‍ය භාග ටික තමයි මෙහෙම මම කමා දාලා ලියන්නම් මෙතන. කමාවක් දාන්නවා. තුල්්‍ය භාග ටික තමයි මේ ලියන්නේ. හරි. තුල්්‍ය භාග තුනක් ලියන්න කිව්වොත් ওই විදියට හදලා පල්ලෙහෙන් ලියන්න ඕනි. ওই විදියට. තුල්්‍ය භාග ටික තමයි ඔය ලියලා තියෙන්නේ. මම ඒක කොටුවටත් වෙන පාටක් දාන්න. හරි හොඳයි ලියා ගන්න. හරි මේවා සටහන් කරගන්න ඔක්කොම මේ ටික දැන් ඔයගලන්ට දාන්නම් තව චුට්ටකින් වෙලාවකින් දානවා මේ මේ ලියලා තියෙන ටික සටහන් කරන් තුල්්‍ය භාගයක් ගන්න ක්‍රමය තමයි දීලා තියෙන භාගයේ එක්ක ගුණ කරන්න. එක්ක එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න. මේ විදිහට ගුණ කරලා ගන්නත් පුළුවන්. නැත්නම් සමහර භාග එකම සංඛ්‍යාවකින් බෙදලා ගන්නත් පුළුවන්. හැබැයි එකම සංඛ්‍යාවකින් ගුණ කිරීම හෝ බෙදීම කරන්න ඕනේ. හරි මාරු කරලා බෙදන්න බෑ. මෙතන කිව්වා වගේ 18 9න් බෙදනවා කියලා මෙතනට 9 දාන්න බෑ. එහෙම වෙනස් කරන්න බෑ. 9න් බෙදලා එකක් 6න් බෙදන්න බෑ. හරි. ඒතර මේවා සටහන් කරගන්න ඔයගොල්ලෝ වීඩියෝ එකක් බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න. ලබන සතියේතකොට දැන් පන්ති තියන්න පුළුවන් වෙනවා අපිට 8ට ඉරිදා 8ට කරමු. හවස් වෙනකම් බලන් ඉන්න ඕනේ නෑනේ. 8ට කරමු. ගැටලුවක් ආවොත් මට ඉතින් කතා කරන්න. ඔයගොල්ලෝ ක්ලාස් වලට ඒකට බාධාවක් නොවෙන්න මම වෙලාව දාලා තින්නේ. දැන් අහලානේ දැම්මේ. 8ට කරමු. මම ඒක දාන්නම් මැසේජ් එක දාන්නම් ඔයගලන්ට පන්ති පටන් ගන්න වෙලාව. හරි. එහෙනම් මේ පාඩමේ ඔයගලන්ට තියෙනවා අභ්‍යාස මෙහිම. හරි. ඒක සම්පූර්ණ කරන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. මේක ටියුට් එකත් හදලා තියෙන්නේ. දැනට හදලා තියෙනවා. ඒ ටියුට් එක ලබන සතියේ හෝ කරාට ලැබෙන්න පුළුවන්. හරි. 9යි 3 අභ්‍යාසය දක්වා කරන්න ඕනේ අභ්‍යාස. හරි. 9යි 3. හරි. මේකේ මේ වෙන්නන්න. ඔයගලන්ට කරන්න පුළුවන්. ගාන හදන ක්‍රමත් එක්ක මේ 9යි 3 මේ දක්වා කරන්න පුළුවන්. හරි. 9යි 3 භාග සංසන්දනයේ එක ලබන සතිය අපි කතා කරන්නේ. ඒතර මේ දක්වා අභ්‍යාස කරන්න පුළුවන්. හරි. 9යි 1 9යි 2 9යි 3 අභ්‍යාස කරන්න පුළුවන්. මේකේ සටහනක් ලියා ගන්න බැරි වුණා නම් දැන් මේ ටිකේ මම ඔක්කොම මේ ටික දානවා වීඩියෝ එකක් තව පැය දෙකකින් විතර දෙකකින් තුනකින් හෝ අද දවසේ ඇතුළත එනවා. මේ ටික අද කරපු ස්ලයිඩ් ටික වෙනම එවන්නම් ඔයගොල්ලෝ ඒව බලලා අඩුපාඩු සම්පූර්ණ කරගන්න. එහෙනම් මම ක්ලාස් එක අද නතර කරනවා. ලබන සතිය අපි මේ පාඩමේම ඉතුරු කොටස කතා කරමු. ඒකට ලබන සතිය බොහෝ දුරට අපේ 8ට පටන් ගන්නවා ක්ලාස් එක. හරි. එහෙනම් අදට පන්ති නතර කරනවා. හරි.